නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වත්නි අද පටිච්ච සමුප්පාද දේශනා පෙළේ 29 වෙනි දේශනාව අපි පටිච්ච සමුප්පාද ධර්ම ගැනත් පටිච්ච සමුප්පාදය ගැනත් කතා කරන්න යෙදුණා. ඒ වගේම ජීවිතය කියලා කියන්නෙම මමෙක් ඉන්නවද මමෙක් නැද්ද, මට ආත්මයක් තියෙනවද මට ආත්මයක් නැද්ද, මම කවුද, මම කොහෙන් ආවද, මේ හැම ප්‍රශ්නයක්ම අවිද්‍යාව හෙවත් නොදන්නකම මුලාව හින්දා ඇතිවෙන ඒවා බවත්, සෝවාන් ආදී උත්තරීතර තත්ත්වවලට පත්වෙච්ච කෙනෙක්ට ඒ ගැන තවදුරටත් ප්‍රශ්නයක් නැති බවත් අපි මතක් කරන්න යෙදුණා. කොහොමද ප්‍රශ්නයක් නැති වෙලා යන්නේ? මම කියලා ගත්තොත් ගන්න තියෙන්නේ එක්කෝ ඇග, එක්කෝ වේදනා, එක්කෝ හඳුනා ගන්න ස්වභාවය, එක්කෝ හිතේ සංස්කරණමය ස්වභාවය, ඒ වගේම පෙනෙන, ඇහෙන, දැනෙන ආදී මේ දැනෙන බව. හැබැයි මේ කාරණා පහම මම කියලා ගන්නත් බෑ. මම තමන් කරගත්තු දෙයක්ුත් නෙමෙයි, වෙන කෙනෙක් තමන්ට කරලා දෙන දෙයක්ුත් නෙමෙයි. මේක සාර සම්පූර්ණ යාන්ත්‍රණයක ක්‍රියාකාරීත්වයක්. යාන්ත්‍රණය විසින්ම මම කරනවා, එහෙම නැත්නම් මා විසින් සිදු කරනවා කියන මුලාව යාන්ත්‍රණයේ සංස්කරණයක් විදිහටම ඇතිවීම හින්දාම ඇති වෙන සිද්ධාන්තයක් බව අපි මතක් කළා. උදාහරණයකුත් දුන්නා. මේ ලෝක ප්‍රජාව යම් ප්‍රෝග්‍රෑමින් එකක් ඇතුළු කරපු රොබෝ කෙනෙක් වගේ යම් අවස්ථාවක මේ රොබෝට තේරුණොත් තමන් ප්‍රෝග්‍රෑම් වෙලා කියලා තවදුරටත් මෙයා ප්‍රෝග්‍රෑම් එකට අයිති නැති කෙනෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ප්‍රෝග්‍රෑම් එකේ මෙයා නිදහස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේමයි. සෝතාපන්න වෙනවා කියන්නේ එහෙමමයි. යම් අවස්ථාවක රොබෝ ප්‍රත්‍යක්ෂව හරියටම දැනගත්තොත්, තේරුම් ගත්තොත්, තමන් මේ ප්‍රෝග්‍රෑමින් එකට අහු වෙලා ඉන්නේ කියලා එක වතාවක් හරි දැක්කොත්, එයා උපරිම රොබෝට අනුව ගත්තොත් උපමාවකින් දවස් 7ක් ඇතුළත ඔන්න ප්‍රෝග්‍රෑමින් එකෙන් ලෙහා ගන්න විදිය එයා හොයා ගන්නවා. අපිට කල්පලා බැලුවොත් උපරිම බව 7ක් ඇතුළත මේ ප්‍රෝග්‍රෑමින් එකෙන් හිත ගලව ගන්නවා. ප්‍රෝග්‍රෑමින් එක ගහගෙන යන එකෙන් හිත නිදහස් කර ගන්නවා. මෙන්න මේ විදිහට සලකාගෙන අපි කඩුකුරුන්දේ ඥානানন্দ මහා ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුප්පාදය පිළිබඳව ගිය 13 වෙනි දේශනාව ශ්‍රවණය කරමු. මනාව ශ්‍රවණය කරන්න, ඒ වගේම ඒ අනුව මෙනෙහි කරන්න, ඒ අනුව ධාරණය කරගන්න, ඒ අනුව ජීවිතය සකස් කරගන්න. මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පංචයා සංඛාරාණං නිරෝධේන නත්ථි දුක්ඛස්ස සම්භවෝ ඒතමාදීනවං ඤත්වා දුක්ඛං සංඛාර පංචයා සබ්බ සංඛාර සමථා සංඥාය උපරෝධනා එවං දුක්ඛං khයෝ හෝති ඒතං ඤත්වා යථා තථං
සම්මන්දසා වේද ගුණෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා අභිභුය්‍ය මාර සංයෝගං නාගච්ඡanti පුනම් භවಂತಿ. සදහවත් පින්වතුනි, නිවනේ ශාන්ත ප්‍රණීත බව ප්‍රකාශ කෙරෙන පදමාලාවේ මුලටම සඳහන් වෙන්නේ සබ්බ සංඛාර සමත නම් වූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමයි. අවිද්‍යාන්ධකාරය තුල සසර දුකට මුල පුරන්නේ සංස්කාරයි. මේ නිසා පටිච්චසමුප්පාද ධර්මයේ හරියාකාරව වටහා ගැනීමට සංස්කාර කියන වචනය තුල ඇති ගැඹුරු වූත් පුළුල් වූ අර්ථ සමුදාය හෙළිපෙහෙළි කර ගන්න සිද්ධ වෙනවා. ඒකට මූලාරම්භයක් වශයෙන් අද අපි මේ 13 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව කරගත්තේ සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයෙන් ගත්තු ගාථා 3. කලිනුත් අපේ දේශනා 3කට මේ ද්වේතානුපස්සනා සූත්‍රය මාතෘකා කරගත්තු නිසා සමහර විට මේ පින්වතුන්ට මතක ඇති ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ දේශනා විලාසය, දේශනා රටාව ද්වේතාවක් වශයෙන්, අනුපස්සනා දෙකක් වශයෙන් ප්‍රස්තුත ධර්ම කාරණා ඉදිරිපත් කිරීම මේ සූත්‍රයේ විශේෂත්වයයි. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සංස්කාර පිළිබඳ කතාන්තරය සංඝයා වහන්සේලාට මෙහෙම ඉදිරිපත් කරන්නේ. මහණෙනි, මනවින් ද්වේතානුපස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් තිබිය හැකිදයි අසන අයතොත් ඒ අයට තිබිය හැකියි පිළිතුරු දිය යුතුය. කෙසේද තිබිය හැක්කේ කියලා ඔන්න ඊළඟට මෙහෙම ප්‍රකාශ කරනවා. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය අයං ඒකානුපස්සනා. යම් තාක් දුකක් හට ගැනීමම නම් ඒ සියල්ල සංස්කාර ප්‍රත්‍ය කරගෙන යනු මේ එක අනුපස්සනාවකි. සංඛාරානන්තේ වාසීස විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භව. සංස්කාරයන්ගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුක යට ගැනීමක් නැත. අයං ဒုတိ ය අනුපස්සනාව. මේක දෙවෙනි අනුපස්සනාව. එහෙම ප්‍රකාශ කළා. ඒ අදහස වඩාත් පැහැදිලිව අර අපි කලින් සඳහන් කළ ගාථා 3න් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ඉදිරිපත් කළ බුද්ධ වචනයක් වශයෙන්. යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය සංඛාරාණං නිරෝධේන නත්ති දුක්ඛස සම්භවෝ. යම් තාක් දුකක් ඇති වෙනවා නම් ඒ සියල්ල සංස්කාර ප්‍රත්‍යේනි. සංස්කාරයන්ගේ නිරෝධ වීමෙන් දුක යට ගැනීමක් නැත. ඒත මාදීනවං යත්වා දුක්ඛං සංඛාරපච්චය සංස්කාර ප්‍රත්‍යයෙන් වන දුකෙහි මේ ආදීනවේ දැන සබ්බ සංඛාර සමතා සංඥාය උපරෝධනා එවං දුක්ඛක්ඛයෝ හෝති ඒතං යත්වා යථා තථං. සියලු සංස්කාරයන්ගේ සංසිඳ වීමෙන් සංඥාව වළක්වාලීමෙන් මේ හැටියටයි මේ විදියටයි දුක්ඛක්ෂය වෙන්නේ. මෙන්න මේ කාරණය යථා තත ඇති තතු පරිදි දැනගෙන සම්මද්දසා වේද ගුණෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා සම්‍යක් දර්ශනය ඇති නියම විද්‍යාවේ පරතරට ගිය පඬිතුයෝ මේ කාරණේ හරියාකාර තේරුම් අරගෙන අභිපුල්්‍ය මාර සංයෝගං නාගච්ඡanti පුනබ්භවං. මායාගේ බන්ධනය ජය අරගෙන නැවත භවයකට පුනර්භවයකට එන්නේ නැත. ඔන්න එතකොට ගාථාවේ අර්ථය. එතකොට සංස්කාර පිළිබඳ කාරණේදී අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න ඕන. සංස්කාර කියන වචනය පටිච්චසමුප්පාද ධර්මයේ දෙවෙනි තැනට අයියදලා තියෙන්නේ අවිද්‍යාවෙන් පස්සේ. අවිද්‍යාපච්චය සංඛාරා කියලා මේ පින්නතුන් කොටිකුත් දන්නවා. අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං ආදී වශයෙන් අපි කොටිකුත් මේ පටිච්චසමුප්පාද ගැන කියනකොට ප්‍රකාශ කළා. එතකොට මේ සංස්කාර කියන වචනය බුදුරජාණන් වහන්සේම හඳුන්වලා දීලා තිබෙනවා. මේ සංස්කාර කියන්නේ එතන සංයුත් සංගයේ නිදාන සංයුත්තේ විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම සංඝයා වහන්සේට හඳුන්වලා දෙනවා සංඛාරා කියන වචනේ නියම නිර්වචනය. කතමේච බික්කවේ සංඛාරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ. මහණෙනි, සංඛාරයන් කවරේද? කාය සංඛාරය, වචී සංඛාරය, චිත්ත සංඛාරය. මේක වචන බවක් මතක තියාගන්න. එතකොට මේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ වශයෙන් දක්වූ මේ සංස්කාර ගැන
වඩා පැහැදිලි විවරණයක් අපට ලැබෙනවා මදුම් සංගයේ චූල වේදාල සූත්‍රයේදී. ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසකතුමාගේ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් හොඳ ලස්සනට මේ කාරණය පැහැදිලි කරලා දෙනවා. ඉස්සලාම විසාක උපාසකතුමා අහනවා මොනවද මේ කාය සංඛාර, මොනවද වචී සංඛාර, මොනවද චිත්ත සංඛාර කියන එක අහුවාම ඒකට ඒ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කරනවා අස්සාස පස්සාසා කෝවා උසෝ විසාක කාය සංඛාරෝ විතක්ක විචාරා වචී සංඛාරෝ සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ. ඒක තේරුම අවත්නි විසාකය ආස්වාස ප්‍රස්වාස දෙක කාය සංස්කාරයකි, විතක්ක විචාර දෙක වචී සංස්කාරයකි, සංඥා වේදනා කියන දෙක චිත්ත සංස්කාරයකි. ආයිමත් ඉතින් විසාක උපාසකතුමා අහනවා කෙසේද අපි මේ එකම පාලියෙන් නොකියුවත් අවශ්‍ය ටික විතරක් පාලියෙන් කියමු. ආර්යාවිනි කෙසේද මේ ආස්වාස ප්‍රස්වාස කාය සංස්කාරයක් වන්නේ? කෙසේද විතර්ක විචාර වචී සංස්කාරයක් වන්නේ? කෙසේද සංඥා වේදනා දෙක චිත්ත සංස්කාරයක් වන්නේ? ඔන්න එතකොට ඒ රහත් මෙහෙණින් වහන්සේ පිළිතුරු දෙනවා අස්සාස පස්සාසා ගෝ ආවසෝ විසාක කායිකා ඒතේ ධම්මා කාය ප්‍රතිබද්ධා තස්මා ආස්වාස ප්‍රස්වාස කාය සංඛාරෝ. අවත්නි විසාකේ ආස්වාස ප්‍රස්වාස දෙක කායිකයි. මේ කියන දේවල් දෙක මේ ධර්ම කය පිළිබඳයි, එහෙම නැත්නම් කය හා සම්බන්ධයි. එම නිසා ආස්වාස ප්‍රස්වාස දෙක කාය සංස්කාරයකි. ඊළඟට ප්‍රකාශ කරනවා විතක්ක විචාරා පුබ්බේ කෝවාසෝ විසාක විතක්කෙත්වා විචාරෙත්වා පච්චා වාචං බින්දති තස්මා විතක්ක විචාරා වචී සංඛාරෝ. ඔන්න එතන 아무තු දෙයක් කියනවා. අවත්නි විසාකයේ පුබ්බේ කියලා කියන්නේ කලින්ම විතර්ක විචාර කරලා ඊට පස්සේ වචනයක් නිකුත් කරන්නේ. එම නිසා විතක්ක විචාර දෙක වචී සංස්කාරය. ඊළඟට සංඥාච වේදනාච ආවසෝ විසාක චේතසිකා ඒතේ ධම්මා චිත්තපටිබද්ධා තස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ. සංඥාවත් වේදනාවත් චෛතසිකයි. ඒ වාසිතහා සිත පිළිබඳ දේවල්. එම නිසා සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාරයයි. එතකොට දැන් මේන් තේරුම් ගන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් සම්මත පටිසම්පාද විවරණය අනුව සැලකන්නේ මේ සංස්කාර වලින් තමයි පටිසන්ධි විඥානයක් සකස් වෙන්නේ කියලා. නමුත් මෙතනින් පෙන්වු කරන්නේ 아무තුම දෙයක්. මේ ආස්වාස ප්‍රස්වාස දැන් කවුරුත් දන්නවා මේ පින්නතුන් හුස්ම ගන්නට දිව්‍ය ලෝක යන්නේත් නැහැ, ආපායට යන්නේත් නැහැ. ආස්වාස ප්‍රස්වාස කියන එක කර්ම වශයෙන් සැලකිය යුතු දේවල් නෙවෙයි. නමුත් ආස්වාස ප්‍රස්වාස දෙක තමයි මේ සංසාර භව රැඟුමට පෙරහුරුව. මොකද ආස්වාස ප්‍රස්වාසයේ තමයි මේ පින්නතුන් දන්නවා උපදින අවස්ථාවේ වායු ගෝලයක් ටික කරන පළමුවෙනිම ගනුදෙනුව ආස්වාස ප්‍රස්වාසයයි. සියුම්ම උපාදානයත් ආස්වාස ප්‍රස්වාසයයි. ඒ වගේම මරණ අවස්ථාවේදී අන්තිම ප්‍රයත්නයත් ආස්වාස ප්‍රස්වාසයයි. එතකොට අපිට උපමාවක් වශයෙන් කියනවා නම් මේ පින සමානට අහලා ඇති මුහුදේ තියෙන හිම කන්දක උඩින් පේන්නේ වතුර යට තිබෙන්නේ 10න් 9ක්. උඩින් පේන්නේ 10න් එක කොටසක් කියලා කියනවා. ඒ වගේ අර අපි මේ ලොකුට සලකන කර්ම කුසල කර්ම අකුසල කර්ම ආදී ඒවා උඩ තට්ටුව. මේ යට තට්ටුව තමයි ආස්වාස ප්‍රස්වාස. දැන් අපි අර කිව්වා හුස්ම ගන්නට අපායේ එහෙම යන්නේ නැහැ කියලා. නමුත් හොඳට හොඳ හුස්මක් අරගෙන පොල්ලක් අරගෙන කාටවත් තඩි බෑවොත් එතකොට අනපාය යනවා. එතකොට මේ අපි කියන්නේ උත්සාහ කරන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මේ භව රැඟුමට යට තට්ටුව වගේ පෙරහුරුව කියලා කියමු. පෙරහුරුව වගේ. ඊළඟට ඒ වගේ තමයි විතක්ක විචාර. එතන විශේෂයෙන් කියුණා. කලින් විතක්ක විචාර කරලායි වචනයක් පිට කරන්නේ. එයින් අපිට පෙන්වන්න අර කියාපු පෙරහුරුව කියන එක හරියට ගැලපෙනවා. නාට්‍යයක පසුබිමේ කරන සැරසිල්ල වගේ දෙයක් තමයි වචනයක් පිට කරන්න කලින් විතක්ක ਵਿਚාර වශයෙන් වචනයකට හිත යොදනවා. ඒ හිත හසුරුවනවා කියන එකයි විතක්ක ਵਿਚාර කියන්නේ. ඒක කළයි වචනයක් පිට කරන්නේ. ඉතින් ඒනොත් විතක්ක ਵਿਚාර අර දැන් වචන වශයෙන් අකුසල කුසල ආදී ඒවා නෙවෙයි. මෙතන තියෙන යකින් තියෙන්නේ විතක්ක ਵਿਚාර. ඒක නොපෙනෙනකොට. ඊළඟට සංඥා වේදනා පිළිබඳව එතනත් දැන් චිත්තය සිත කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා.
චිත්තේනේ චිත්තතරං කියලා තැන් වල චිත්‍රයකටත් වඩා විචිත්‍රයි මේ සිත කියන එක. නමුත් මේ විචිත්‍ර සිත සකස් කරන්නේ සංඥාවත් වේදනාවත් විසින්. ඒක නිසා ඒකත් මූලික සකස් කිරීමක්. එතකොට ඒ අරැඳීමක් සකස් කිරීමක් පෙරහුරුවක් වගේ. ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ පෙරහුරුවට පසුබිම මොකක්ද කියලා. අවිද්‍යාවනේ, අවිජ්ජාපච්චය සංඛාරා. ඒක කොටිකුත් මේ පින්නතුන් දන්නවා. නමුත් ඒකත් අර කියාපු විභංග සූත්‍රයෙන්ම උපුටා දැක්වුවත් බුදුරජාණන් වහන්සේ අවිජ්ජා කියන වචනේ තෝරන හැටි දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියලා කියන්නේ සත්‍ය චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැන්. අඥානං කියන්නේ නොදැන්මනේ. ඒකයි එතකොට පසුබිම. ඒ අන්ධකාර පසුබිමේ තමයි ඔය පෙරහුරුව කෙරෙන්නේ. ඔය ආස්වාස ප්‍රස්වාස, විතක්ක ਵਿਚාර, සංඥා වේදනා. එතකොට මේ පෙරහුරුව මොකක් සඳහාද කියන එක ඔන්න ඊළඟට ඒකත් විමසලා බලමු. සංඛාර ළඟට තියෙන විඥානනේ, විඥාන ළඟට තියෙන නාම රූපනේ. මේ දෙක ගැන අපි කොටිකුත් කතා කරලා තියෙනවා. ඒ විඥානයත් නාම රූපයත් දැන් අර පොතපතේ තෝරන්නේ පටිච්චසමුප්පාද කියනකොට මේ පටිසන්ධි විඥානයක් ගැන. නමුත් විඥාන කියන එක අර බුදුරජාණන් වහන්සේම තෝරලා තියෙන්නේ අර කියාපු සූත්‍රයේ 6 ආකාරයකට. කතමංච බික්කවේ විඥානං, චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, ජීවා විඥානං, කාය විඥානං, මනෝ විඥානං. එතකොට විඥානේ 6 ආකාරයයි එතන විඥානේ. ඒ වගේම විඥානය කියන එක එහෙම තේරුවා. නාම රූප කියන එකේ විවරණය අපි කලින් කියලා තියෙනවා. සාරිපුත්ත හාමුදුරන්ගේ වචනේ මෙතන බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කිව්වොත් මෙහෙම. කතමංච බික්කවේ නාම රූපං වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති බික්කවේ නාම. චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවසෝ ඉදං උච්චති බික්කවේ රූපං. ඔන්න තේරුවේ ඇති බුද්ධ වචනේ. එතකොට ආයර අපි ඉස්සෙල්ලා කිව්වාගේ පස්සේ ඉස්සරහට දාන්න බෑ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ නාම ධර්ම පහ. අපි අර ඇඟිලි පහට සමාන කරේ. වේදනා ඊළඟට ඒක මෙතන නොයෙකුත් විදිහට මේ පසු කාලීනව තේරුවත් චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපාදාය රූපං කියලා කියන්නේ සතර මහ භූතයින්ට සාපේක්ෂකව. එහෙම නැත්නම් ඒවා උපාදානය කරගෙනයි රූප කියන ඒ සංකල්පය තියෙන රූප සංඥාවක් තියෙන්නේ. එතකොට එක පැත්තකින් විඥානය අනිත් පැත්තෙන් නාම රූප. ওই දෙක අතර තමයි අර අපි කොටිකුත් කිව්වේ දියසුලිය එහෙම නැත්නම් මේකුත් ආකාරයෙන් කියන ඒ භව රැඟුම තියෙන්නේ. මේ දෙක අතරේ අඤ්ඤමඤ්ඤ පච්චයතාව කියලා කියන්නේ ඒකයි. ඒකට අඤ්ඤමඤ්ඤ පච්චයතාවට පෙරහුරුවක් වශයෙන් තමයි අන්න අර කියාපු ඒව හඳුනලා තියෙන්නේ කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා ඒක වචනේ. ඉතින් ඒ සංස්කාර ඒ විඥානයත් නාම රූපයත් අතර ඒ කෙරෙන අඤ්ඤමඤ්ඤ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් කෙරෙන රංගපෑමේ අවසාන ප්‍රතිඵලය තමයි පංච උපාදානස්කන්ධයක් සකස් වීම. මොකද ඒ විඥානයේ තියෙන අර දෙකක් හැටියට සැලකීමේ අපි මේ කොටිකුත් මේ පින්නතුන මතක් කරලා දීලා ඇති. මේකුත් විදියේ උපමා දාන් යදිල්ල ක්‍රිකට් ක්‍රීඩාව එනකුත් ඒවයින් අපි පෙන්නවා දෙපිලක් වෙලා කරන මෙන්න මේ රංගුම තුලයි භවය පවතින්නේ. පැවැත්මක් කියන එකක් අන්තිමට සකස් වෙන්නේ. පංච උපාදානස්කන්ධයක් මේක තුලින් පෙරිලා යන්නේ අන්තිමට. ඉතින් මොකද අර සලආයතන කියන්නේ ඒ එතනත් දෙකක් හැටියට බෙදලා යනවා. අර විඥානයේ අර දෙකක් හැටියට වෙන් කර ගැනීම නිසාම සලආයතනය තුල තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ. මේ භවයක් ගොතන භවයකට හේතු වන සංස්කාර ආදිය. ඉතින් ඊළාට මතක තියාගන්න ඕනේ මෙනේ නාම ධර්ම අතර චේතනාව සඳහන් වීම විශේෂයි. ඉතින් අත් වශයෙන් බුදුරජාණන් වහන්සේට කලින් හිටි ඒ ධ්‍යාන වඩපු ඒ යෝගින් වහන්සේලාත් තේරුම් ගත්තා මේ කියාපු ආශ්වාස ප්‍රශ්වාස කියන ඒවා ඒක දුකක් බව. ඒ වගේම විතක්ක ਵਿਚාර දුකක් බව. සංඥා වේදනා දුකක් බව. ඒවා සංස්කාර හැටියට හිතලම නෙවෙයි. අවිද්‍යාව පසුබිමක් දන්නේ නැතත් ඒක ඒ ධානය වැඩිම තුලදී උන්ට තේරුණා ඒක ගොරෝසුයි කියලා. ඒක නිසා ඔවුන් මේ ආහාර පින්නතුන්ට අපි කලිනුත් කිව්වා සීසෝ පැදිල්ලක හිටියයි කියලා. සීසෝ පැදිල්ල කිව්වේ අර ඔන්න බුද්ධ වචනයෙන් අපි කියමු ඊට කලින් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා අපේ බුද්ධ දේශනාව අනුව මේ සංසිඳීම් 6 වර්ගයක්. සංසිඳීම් 6 වර්ගයක්. ඒක කියනකොට ඔක තේරෙයි. මොනවද සංසිඳීම් 6? බුදුරජාණන් ප්‍රකාශ කරනවා ප්‍රථම ධානයට සම්වැදුණු කෙනාට වචනය සංසිඳිනවායි.
දෙවෙනි ධානයට සම්වැදුණු කෙනාට විතක්ක ਵਿਚාර සංසිඳනවායි. තුන්වෙනි ධානයට සම්වැදුණු කෙනාට ප්‍රීතිය සංසිඳනවායි. හතරවෙනි ධානයට සම්වැදුණු කෙනාට ආස්වාද ප්‍රස්වාසය සංසිඳනවායි. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම්වැදුණු කෙනාට සංඥාවත් වේදනාවක් නිරුද්ධ වෙනවායි. අවසාන වශයෙන් කියනවා ක්ෂීණාශ්‍රව භික්ෂුවට රාගයත් සංසිඳනවා, ද්වේෂයත් සංසිඳනවා, මෝහයත් සංසිඳනවා. ওই විදිහට පස්සද්ධි කියලා කියන සංසිඳීම් හයක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන සංයුත්. ඉතින් මේවා අතුරින් අර අතීතයේ යෝගීන් ওই විදිහට ඒ ධ්‍යාන තුලින් වචනය විතක්ක ਵਿਚාර ආස්වාද ප්‍රස්වාස ඕවා සංසිඳෙමින් ගිහිල්ලා ඔන්න එක තැනකට පැමිණියා. උන්ට ප්‍රශ්නේ උනේ සංඥාවේ මිදීම පිළිබඳ ගැටලුව. ඒකනේ අපි අර කිව්වේ සීසෝ පැදිල්ල කියලා. උන් අන්තිමට ගිය කෙලවර තමයි නේම සංඥා නා සංඥායතන. ඒක දක්වන්නේ පංචත්තේ සූත්‍රයේ මැදුම් සංගී සංඥා රෝගෝ සංඥා ගණ්ඩෝ සංඥා සල්ලං අසංඥා සම්මෝහ ඒතං සන්තං ඒතං පනිතං නේව සංඥා නා සංඥා. ඒ කියන්නේ උන්ට තේරුණා සංඥාව රෝගයක්, ගඩක්, උලක්. නමුත් සංඥාව නැතිවීම මෝහය. සංඥාව අතාරින්න බයයි. අන්න ඒක නිසා තමයි සීසෝපදිමිති කියන්නේ නේව සංඥා නා සංඥා. ඒක නිසා හොඳයි මේක ශාන්තයි සංඥාවක් නැති සංඥාව නොවන්නේත් නැති සත්‍යයක් කියලා. නමුත් එයින් එහාට ගිය හැටි අපි මීට කලින් පවත්වපු දේශනා අහම්පු පින්නතුන්ට මතකයි. පොට්ටපාද සූත්‍රය කියන මහා පුදුම දේශනාව දීගනිකාය ඒකෙදි පෙන්වුම් කළා. ඒ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණී බුදුරජාණන් වහන්සේ ඉල්ල හිටියා. කොහොමද මේ සංඥා අபிසංඥා නිරෝධය වෙන්නේ? මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කොහොමද වෙන්නේ? අන්න චේතනාවත් අතහැරිය අවස්ථාව. ඒක කලින් කියුණා. මේ පින්නතුන මතක ඇත්නම් ඒ ගම් භික්ෂුවක් දැන් මොකද ඔය යෝගීන්ට වුණ සිද්ධිය මේකයි. පටලැවිල්ල මේකයි. ඔවුන් දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ නත්ති කිංචි කියන්නේ කිසිවක් නැත කියන එකනේ. ඉතින් බලන්න කොයිතරම් පුදුමද මේ සංසාරයේ මේ භවයට තියෙන ඇල්ම කියලා. කිසිවක් නැත කියන එක දෙයක් කරගත්තා. කිසිවක් නැත කියන එක දෙයක් කරගෙන ඒක ධාන ඒක අමුතුම සමාපත්තියක් කරගෙන ඉතින් ඒක ඒ සමාපත්තියේ විපාක මොකද්ද? ගිහිල්ලා ළඟින්න වෙන බ්‍රහ්ම ලෝකවල. නමුත් ඊට එහාට උන්ට යන්න බැරි වුණා. මොකද අර අවිද්‍යාව සංස්කාර ගැන අවබෝධයක් නැති නිසා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේ දැක්වුවා අපි කලින් කියලා තියෙනවා යම් භික්ෂුවක් දෙන්න ආවට පස්සේ ආකින්චඤ්ඤායතනයට ආවට පස්සේ ඊළඟට කල්පනා කරන පුදුම විදිය වචන ටිකක් සඳහන් වෙනවා. චේතේමානස්ස මේ පාපියෝ අචේතේමානස්ස මේ සෙය්‍යෝ යන්නුනාං නචේතියං නාභිසංකරියං. මම මේ චේතනාව පාවිච්චි කරොත් මේ අවස්ථාවේදී ඒක නරකයි. චේතනාව නොකර හිටියොත් හොඳයි. මොකද ඒක ඕලාරිකයි කියලා ඊළඟට හිතේ මම මේ චේතනා නොකර ඉන්න ඕන, සංස්කාර උපදවන්න නැතුව ඉන්න ඕන. එහෙම කියලා ඒ අදිෂ්ඨානය තුලින් තමයි අන්තිමට නිරෝධය ස්පර්ශ කරන්නේ. සංඥා වේදිත නිරෝධය. ඉතින් මේන් අපිට පෙන්눔 කරනවා අපි අත් වශයෙන් මට කියන්න හොඳ නෑ ඒක බුද්ධ දේශනාවක් කියලා. අපි අර ඇඟිලි පහේ උපමාව මේ පින්නතුන්ට කිව්වේ අර වේදනා සංඥා ආදී තේරුම් කරන්නයි. එතන ඒ කිව්ව උපමාව යම් වටිනකමක් තියෙනවා නම් අපි කිව්වා වේදනාව කියන්නේ වේදනාව සුළඟිල්ලක් කිව්වා, සංඥාව මුදු ඇඟිල්ලක් කිව්වා, මැදඟිල්ල හිතුවක්කාර මැදඟිල්ල තමයි චේතනා. අන්න එතකොට අර චේතනාවත් සංසිඳෙව් මැදඟිල්ලත් අකුල ගත්තු අවස්ථාවේ තමයි නිරෝධය ස්පර්ශ කරන්නේ. ඊට පස්සේ ස්පර්ශ කරන්න වෙන්නේ දෙයක් නෙවෙයි. නිවනේ කියලා කියන්නේ අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ අන්තිම කෙලවර. නිවන කියලා කියන්නේ ඒකයි විමුක්ති කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාව ඒ නිරෝධයට වැටිලා නැගිටිනකොට මානසිකාරයට ගොදුරු වෙන්නේ අනිමිත්ත භාවය. අපනිහිත කියලා කියන්නේ ප්‍රනිධියක් නැති බව. නිමිත්තක් නැති බව. ඒ කියන්නේ ප්‍රනිධියක් නැති බව ඊළඟට ආත්මයක් නැති ප්‍රයත්නයක් නැති තත්ත්වයේ ශුන්‍යතාව. ඔන්න ඔය විදිහට සාමාන්‍යයෙන් තේරුම් ගන්න. ඉතින් අර ඔය ගැඹුර තමයි යෝගීන්ට තේරුම් නැති බුදුරජාණන් වහන්සේ මතු කර දුන්න විශේෂ පණිවිඩය ලෝකයට. නමුත් මෙන්න මේ අපි සංස්කාර ගැන කතා කරන නිසා තව ටිකක් දැන් මෙතන කාරණා කීපයක් අපි කතා වුණා. අවධානය බලවත් කරන්න. සංස්කාර ගැන අවිද්‍යාව හේතුවෙන්ම සකස් කිරීම ඇති වෙනවා කියලා. ඒ වගේම දේශනා ආරම්භයේම සඳහන් වුණා යං කිංචේ දුක්ඛං සම්භූති සබ්බං සංඛාර පච්චය සංඛාරේසු
යම් කිසි සංස්කාරණයක් සිද්ධ වෙනවාද ඒකම දුකට හේතුවයි කියලා. යම් කිසි දුකක් උපදිනවාද ඊට හේතුව සංස්කාරයි කියලා. සංස්කාර හේතු කරගෙනයි කියලා. සංස්කාරයන්ගේ නැතිවීමෙන් හිතේ සකස් කිරීම වල නැතිවීමෙන් දුකක හට ගැනීමක් නැති වෙලා යනවායි කියලා. ඊළඟට සංස්කරණ කියන්නේ මොනවාද? සරලවම ගත්තොත් ඔබට සංස්කරණ කියලා ගන්න පුළුවන් හිතේ කියවන ගතියට. හිත යමක් චේතනා පහල කරලා තේරුම් ගන්න ගතිය, නම් කරන ගතිය, දෙයක් කර ගන්න ගතිය. මෙතන ස්වාමීන් වහන්සේගේ ශබ්දයක් කියලා දෙයක් තියෙනවා. මම අහන් ඉන්නවා කියලා ඒක මනසේ සංස්කරණයක්. දැන් මගේ ශබ්දය ඔබට ඇහෙද්දිත් අත වශයෙන්ම ඔබට තියෙන්නේ දැනෙන බවක් කන්ට දැනෙනවා. හැබැයි මේ දැනුණාට පස්සේ මේ දැනීම ඇති වුණාට පස්සේ මනසේ සංස්කරණයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේගේ කටහඬ මම අහන් ඉන්නවා කියලා. අරක කටහඬ මේක මම කියලා. මම තේරුම් ගත්තා කියලා. මේක සංස්කරණයක්. මෙන්න මේ සංස්කරණය තුලයි යම් කිසි දුකක් උපදින්න පුළුවන් නම් උපදින්න පුළුවන් වෙන්නේ. ඔබ මේ විදිහේ ස්වාමීන් වහන්සේගේ සද්දේ ඒක මං අහන් ඉන්නවයි කියලා දැනීමකට පස්සේ සංස්කරණයක් ඇති කරගත්තේ නැත්නම් මම ඔබට මෙතන බොහොම කැත විදියට බැන්නත් ඔබට කිසිම අදහසක් ඇති වෙන්නේ නැහැ. මට එහෙම කිව්වට කමක් නැහැ මේක අනිත්‍යයි අනාත්මයි කිසි කතාවක් නැහැ. කිසිම අදහසක්ම නැහැ ඔබට. හිත සම්පූර්ණයෙන්ම නිදහස්. හිත සම්පූර්ණයෙන්ම නිවිලා. සැනසෙලා. ඒකට මේ සංස්කරණ හින්දමයි යම් කිසි දුකක් හටගන්නවා නම් හටගන්න පුළුවන් වෙන්නේ. ඔබට කාලයක් යද්දී හිතෙනවා මේ විදියට මම වඩාගෙන ගියොත් මට මේ තියෙන ඇලීම් සියල්ල නැති වෙලා යයි. ඒත් එක්කම ඔබට බයක් හිතෙනවා මෙහෙම නැති වෙලා ගියොත් මට යුතුයකම් වගකීම් කරගන්න බැරි වෙයි. මගේ පවුල් කඩාකප්පල් වෙයි. සමාජයෙන් බැනුම් අහන්න වෙයි. යනාදී වශයෙන්. අනෙතනමයි ඔබට ජය ගන්න තියෙන්නේ. අර විදිහට ඔබට මෙහෙම යද්දි මට සියල්ල කලකිරේ කියලා හිතන එක නියම ට්‍රැක් එක. ඒක තමයි නියම මාර්ගය. ඒක තමයි මාවත. එතනින්ම තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. අපහු පස්ස ගහන්න එපා. බය නැතු ඉස්සරහට වඩාගෙන යන්න. අනිවාර්යෙන් භාවනා කරන්න යම් කෙනෙක් මුලින්ම පෙළඹෙනවද බෞද්ධ භාවනාවකට. බය නැතුව මට කියන්න පුළුවන් ඒ මනුස්සයාට හරියට භාවනාව වැඩුණා නම් ඒ මනුස්සයා නතර වෙන්නේ පැවිදි වෙලා. ඒ මනුස්සයා නතර වෙන්නේ සියලු යුතුයකම් වගකීම් ආරම්භන හැමදේම විසික් කරලා දානවා. ඔබ කොච්චර මොනා කිව්වත් හරියටම භාවනාව වැඩුණා කියන්නේ එයාට සිද්ධ වෙන්නේ ඔච්චරයි. හරියටම භාවනාව වැඩුණා කියන්නේ එයාට නිකන් කෙලපිඩක් විසික් කරනවා වගේ ඕනම දෙයක් විසික් කරන්න පුළුවන් වෙනවා. ඒකට යුතුයකම් වෙන්නත් පුළුවන්, දෙමව්පිය සෙනෙහස වෙන්නත් පුළුවන්, දරු සෙනෙහස වෙන්න පුළුවන්, ස්වාමි භාර්යා සෙනෙහස වෙන්න පුළුවන්, රට වෙන්න පුළුවන්, ජාතිය වෙන්න පුළුවන්, ආගම වෙන්න පුළුවන්. ඕනම දෙයක්. නියම භාවනාවේ දියුණුව කියන්නේ හිතේ සියලු සකස් කිරීම වල සියලු වත්කම් වල බර ගති වල අතහැර දැමීම. යම් කෙනෙක්ගේ භාවනාවේ දියුණුව එයා භාවනාවේ දියුණුනා කියනවා නම් ඒ කෙනාට මේ සියල්ල ඇත්තටම අතහරින්න හිතච්ච කෙනෙක්. යම් කෙනෙක්ට එහෙම බාගෙට හිතිලා ආයේ අනේ මෙච්චර භාවනා කරන්න බෑ මෙහෙම කරන්න ගියොත් ඔක්කොම දමලා ගහලා එන්න වෙයි හිතේ මට. ආපහු අඩිය පස්සට ගන්නවා නම් ඔබ මතක් කරන්න කැමති ඔබ මේ දක්වා හිටියේ නියම මාර්ගයේ නියම පාරේ. පාරෙන් ආයේ ආපස්සට හැරෙන්න එපා. ඔහොම ඉස්සරහට යන්න දෙන්න. එපා වෙන වෙලාවට අතහරින්න හිතෙන වෙලාවට මම ඔබට අප වෙනවා. අතහරින්න හිතෙන්නේ අකමැත්තෙන් නෙමෙයි. ඔබට අතහරින්න හිතෙන්නේ කැමැත්තෙන්මයි. ඔබේ හිත අතහරින එක අද වැරදි කියයි. තව භාවනාවෙන් දියුණු වෙද්දී ඔබේ හිත අල්ලන් ඉන්නක ඔබට වැරදි කියලා කියන තත්ත්වෙට හිතපත් වෙනවා.
එකයි සර්ව සම්පූර්ණ මනසේ පරිවර්තනයක් ඔබට ඔබතුම දකින්න පුළුවන් වෙනවා. අද ඔබේ හිත රාගයේ නරකයි තමයි. ඒක හැබැයි මනුස්ස ස්වභාවයෙන්නේ අපිට එහෙම වෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. ඔබ අනාගතේ භාවනාවෙන් දියුණු වෙද්දී රාගය කියන්නේ පිස්සුවක් නේ කියලා ඔබටම හිතෙන්න පුළුවන්. ද්වේෂය ගැන ඔබට හිතෙන්න පුළුවන් මේ මිනිස්සුත් එක්ක ද්වේෂ කරගෙන නැතුව ඉන්න එක හරි අමාරුයිනේ. ද්වේෂ කියන්නේ කේන්තියාම කියන මිනිස්සුන්ගේ සාමාන්‍ය ස්වභාවයනේ. එහෙම නැතුව ජීවිතේ ජීවත් වෙන්න බෑනේ. හිතෙන්න පුළුවන්. ඒ හිතෙන ඔබටම තව භාවනාවෙන් දියුණු වෙද්දී හිතේවි. ද්වේෂය කියන්නේ මෝඩකමක්, පිස්සුවක්. අර බල්ලෙක් තමන්ගේ නැට්ට වටේ කරගෙනවා වගේ ගොන්කමක්, තමන්ම තමන්ගේ සිතුවිලි අල්ලගෙන නටන නාඩගමක් කියලා. තමන්ටම අතහැරෙන පටන් ගන්නවා. තමන්ගේ දෘෂ්ටි කෝණයම සම්පූර්ණයෙන් කන පිට ගහනවා. ඒකයි මම ඔබට කිව්වේ කවුරු හරි විදියට බෞද්ධ භාවනාවට එනවා කියලා කියන්නේ මගෙන් හරි එහෙම නැත්නම් භාවනාවට උපදෙසක් ගන්නවා කියලා කියන්නේ බය නැතුව මම යට කියන ලැස්තියගේ ගමනාන්තය හරියට කළොත් සියල්ල එපා වෙනවා, අතහැරෙනවා, කලකිරෙනවා, පැවිදි වෙන්න හිතෙනවා. ඒක තමයි කෙලවර. භාවනාවේ මාර්ගය එච්චරයි. අපි භාවනා කරන්නේ හිතවත්කම විදිහට අල්ලන් ඉන්න දේවල් වල අතහැර දැමීමට. මේ අතහැරීම ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ බොහොම සුපැහැදිලි විදිහට අපිට පරිපූර්ණ අතහරින්න ඕන දේවල් ගැනත් ඒ වගේම තමන්ට කෙලෙස් නොවැඩෙන විදිහට තමන්ගේ සුඛ විහරණ වෙනුවෙන් භාවිතා කරමින් ආසේවනය කරමින් හිතින් අතහැරලා භාවිතා කරන්න පුළුවන් දේවල් ගැනත් බොහොම ලස්සන විදිහට විනය පනවලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. කොයි වෙලාවකවත් නිවන් මඟ කියන්නේවත් නිවන් මඟ කියලා කියන්නේ ලෝකයේ සුන්දරම ප්‍රතිපදාව. උපරිම සැපෙන් ඉන්න පුළුවන් මාවත. තමන්ට ගතින් හිතින් දෙකෙන්ම විවේකය ලැබෙන ක්‍රමය. මේ නිවන් මඟ තුල නිවන කියන්නෙම සැප හොයාගෙන යන මාවත. නියම සැපය, පරම සැපය හොයාගෙන යන මාවත. පරම සැපය හොයා ගන්නයි කියලා අනාගතේ ලැබෙන පරම සැපයට අද දුක් විඳින්න ඕනේ කියලා කිසිම දෙයක් නැහැ. අනාගතේ ලබන්න තියෙන පරම සැපයක් වෙනුවෙන් අද දුක් විඳින්න ඕන කියලා කිසිම දෙයක් නැහැ. ඒක බය නැතුව කියන්න පුළුවන්. නියම අනාගත සැපේ කියන්නේ නියම අනාගත සැපේ ලබන්න පුළුවන් වෙන්නේ නිවන ලබන්න පුළුවන් වෙන්නේ එයා අදත් සැපෙන්, හෙටත් සැපෙන්, මේ තප්පරෙත් සැපෙන්, ඉදිරියටත් සැපෙන් ඉන්නවා කියන මානසිකත්වයට පත් වුණොත් මොකද්ද නියම සැපේ කියන්නේ? එයාට සම්මාදිට්ඨිය අවබෝධය තුලින්ම තේරුම් යන පටන් ගන්නවා නියම සැපය, නියම සහනය, නියම මානසික සැහැල්ලුව, මානසික සාමය තියෙන්නේ රාගය නැතිකම තුල කියලා. ලෝභය නැතිකම තුල කියලා. ඒ වගේම හිතේ ගැටෙන ගතිය නැතිකම තුල කියලා. ඒ වගේම මට ඇහෙනවා, මට පේනවා, මම අත්දකින්නවා කියන මේ මමත් ලෝකයක් කියන මානසිකත්වයේ නැතිකම තුල කියලා. මේ රාග, ද්වේෂ, මෝහ කියන අකුසල මූල තුනේ නැතිකම තුලයි නියම සැපය, නියම සාමය, නියම සැහැල්ලුව ඉතුරු වෙලා තියෙන්නේ කියලා. නිවන් මඟ කියලා කියන්නේ අමුතු ක්‍රියාපටිපාටියක්වත් සිරිතක් විරිතක්වත් ආරක්ෂා කරන්න ඕනේ ප්‍රතිපදාවක්වත් නෙමෙයි. සිත වඩා ගැනීමක්. මේ මොහොතේ හිත නිදහස් කරන්න තියෙන ප්‍රතිපදාවක්. මේ අතහැරීම ගැන කතා කරද්දී බුදුරජාණන්සේ විස්තර කරනවා
සමහර දේවල් තියෙනවා අපි අනිවාර්යෙන්ම අතහරින්න ඕනේ. ඒ කියන්නේ භෞතිකවත් හිතිනුත් දෙකෙන්ම ඒ දේවල් අල්ලගෙන හිතින් අතහැරීම කියන එක පරිපූර්ණ වෙන්නේ නැති දේවල් තියෙනවා. අන්න ඒ හේතුව හින්දා සමහර දේවල් භෞතිකවත් අතහැරලා දාන්නම සිද්ධ වෙනවා. අන්න ඒ දේවල් ගැනත් බුදුරජාණන්සේ පරිපූර්ණව දේශනා කළා. ඒ සමහර දේවල් තියෙනවා ඒ කෙනාගේ චරිත ස්වභාවයට අනුව එයාට හිතින් අතහැරලා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් එදිනදා භෞතිකව භාවිතා කරමින් පහසුවෙන් ඉන්න පුළුවන් වෙන්න. ඒවා භාවිතයට අවසර දෙන්නේ හේතුව ඒක හිතින් අතහැරලා භෞතිකව භාවිතා කරන්න පුළුවන්කමක් තියෙන හින්දා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ගතින් අතහැරියේ නැහැයි කියලා හිතින් අතහැරෙන්නේ නැතුව යන්නේ නැහැ කියලා නියමයක් නැති දේවල් සම්බන්ධයෙන්. තොර මේ ගැනත් විස්තර කරද්දී බුදුරජාණන් දේශනා කරනවා සමහර කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයාට බොහොම සුවසේ බණ භාවනා කරන්න හැකි වෙද්දී සැහැල්ලුවෙන් දාන ටික හම්බෙද්දී ඒ පුද්ගලයාට බොහොම පහසුවෙන් නිවන් මාර්ග වඩා ගන්න පුළුවන් වෙනවා. අපේ තවත් පුද්ගලෙක් ඉන්නවා මේ පුද්ගලයාට බොහොම සුව පහසු බඩු භාණ්ඩ කුටි ආදී තියෙද්දී බොහොම පහසුවෙන් දානේ හම්බෙද්දී යට හිතින් අතහැර ගන්න බැරි විදියට මේවට ඇලීමක් ඇති වෙනවා. කොච්චර කරත් හිත බැදෙනවා. මෙන්න මේ චරිත දෙක තෝරලා බුදුරජාණන් දේශනා කරනවා. රාග චරිතයට මේවට කොච්චර කරත් හිතින් ඇලෙනවා නම් ඒක ඒ බව හොඳට තේරුම් අරගෙන යට සිද්ධ වෙනවා දුක් ප්‍රතිපදාවකට වහින්න. මොකද යාට භෞතිකව කායිකව සැපසේ වාසය කරලා හිතින් අතහැරලා බණ භාවනාව වේදෙන්න පුළුවන් ප්‍රවණතාවය අඩු හින්දා. ළඟට තවත් ඉන්නවා ද්වේෂ චරිතය. යාට වැඩි රාග චරිතය තියෙන විදියක් නැහැ. එහෙම වුණොත් මේ ද්වේෂ චරිතයට දුක් ප්‍රතිපදාව අනුගමනය කරන්න එපාම කියලා කියනවා. ද්වේෂ චරිතයට කැලේක භාවනා කරන්න කිව්වොත් මధుරෝ කද්දී කවදාවත් යට ඉවසන්න බෑ ඒක. කොච්චර කරත් හිත ගැටෙනවමයි. පිණ්ඩපාතේ කරගන්න ගොඩක් ඈත යන්න තිබ්බොත් අනිවාර්යෙන් ගැටෙනවමයි. මේ ද්වේෂ චරිතයට වඩා පහසුයි පහසුකම් සහිත කුටියක පහසුකම් සහිත දාන වේල ටික හම්බෙලා නිදහසේ භාවනා කරගන්න තියෙන. යට එහෙම රාගයක් එහෙම ඇති වෙන්නෙත් නෑ ලොකුවට. එහෙම ඇලීමක් බැඳීමක් ඇති වෙන්නෙත් නෑ භෞතික වස්තුන් වලට. ඒ පුද්ගලයාට බොහොම පහසුවෙන් නිවන් මාර්ග පූර්ණේ කරන්න පුළුවන් සුඛ ප්‍රතිපදාව තුළ. ඔහොමත් කොටාසයක් ඉන්නවා. එතකොට මොනවාද අපි මතක් කරගන්න මොනවාද බුදුරණන් වහන්සේ සම්පූර්ණයෙන්ම බැහැර කරන්න කිව්වේ? ඒ වගේම මොනවාද බුදුරණන් වහන්සේ තමන්ගේ චරිත ස්වභාවයට අනුව තමන්ට කෙලෙස් උපදින්න නැත්නම් මේ ජීවිතේ තමන්ගේ පහසු විහෙරණය පිණිස පාවිච්චි කරන්න කිව්වේ? පාවිච්චි කරාට කමක් නැහැ කිව්වේ. පළවෙනි එක ඥාතීන් දෙමව්පියන් හිත මිතුරන් මේගොල්ලන් අතහරින්න කියලා කිව්වා. ස්වාමි භාර්යාවන් දූ දරුවන් අතහරින්න කිව්වා. මොකද කවදාවත් මේ අයව හිතින් අතහැරලා භෞතිකව ගතින් ආශ්‍රය කරන්න බෑ. භෞතිකව ආශ්‍රය කරන තාක්කල් මේ අයව කවදාවත් හරියට හිතින් අතහරින්න බෑ. ඒකයි යථාර්ථය. දකින වාරයක් ගානේ කටහඬ ඇහෙන වාරයක් ගානේ ස්පර්ශයක් දැනෙන වාරයක් ගානේ ආදරය සෙනෙහස කියන එක යුතුයකම වගකීම කියන වෙස් මුහුණ දාගෙන හෝ ඉදිරියට එනවා. ඇලීම කියන එක යුතුයකම වගකීම කියන වෙස් මුහුණ දාගෙන හරි ඉස්සරහට එනවා. අන්න එකයි කිව්වේ එකපාර අතහැරලා දාන්න කියලා ඇතෙක් බට දඩුගයක් සුණු විසුණු කරලා දානවා වගේ. ඒ දේවල් පරිපූර්ණව සම්පූර්ණයෙන් අතහරින්න වෙනවා. එහෙම නැත්නම් එක ගතින් අල්ලගෙන හිතින් අතහැරලා භාවිතා කරන්න බැරි දෙයක්. ඊළඟට මෛතුන්‍ය ධර්මය. කාමයේ හැසිරීම කියන එක
ස්ත්‍රයක් පුරුෂයක් විදියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්ම විනය පිටක විස්තර වෙනවා සමලිංගිකව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සතෙක් එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් තනියම කරගන්න විදිහේ ඒ අදාළ කටයුත්තක් වෙන්න පුළුවන්. මේ මොන විදිහේ යම්තාක් ලිංගික කටයුතු තියෙනවද මේ සියල්ලත් පරිපූර්ණයෙන්ම අතහරින්න වෙනවයි කියනවා. මේක කවදාවත් ගතින් සේවනය කරමින් මනසින් අතහැරලා වාසය කරන්න බෑ කියනවා. පරිපූර්ණව අයින් කරන්න වෙනවා. ඒකත්. මොකද මේකේ ස්වභාවය අපේ මිනිසුන් හිතෙන්න පුළුවන් මේක භාවිතා කරමින් විපස්සනා කරන්න පුළුවන් කියලා. හැබැයි ඒකෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ පිපාසයට දුනුදිය බොන්නාසේ වගේ වැඩක්. ඒවා යෙදෙන්න ආසාව තව තවත් වැඩි වෙනවා. ලුණු දිය බොන්න පිපාසයේ තව තවත් වැඩි වෙනවා. කවදාවත් සංසිඳෙන්නේ නැහැ. වැඩි වෙනවා කියලා කියන්නේ. ඉතුරු වෙන එහෙමම තියනවා කියලා තමයි කියන්නේ වැඩි වෙනවා. යෙදෙන්න වැඩි වෙනවා. එතන ඉඳ වයසක උන්දලා සමහර විට කියන්න පුළුවනි අපිට නම් ඉතින් එහෙම දැන් නැහැ කියලා. ඒක ඒ මැෂින් එක වයසයිනේ. අන්න ඒ හින්දා ඒකට හේතුව. ඒක තමයි මම කිව්ව සම්පූර්ණයෙන්ම කිව්වේ මේ ජීවිතය කියලා කියන්නේ යාන්ත්‍රණයක් කියලා. ඒ යාන්ත්‍රණයේ යම් කිසි පැකේජ් එකක් හම්බෙලා තියෙන ප්‍රෝග්‍රෑමින් එක. මේ කාලෙ වෙද්දි මෙහෙම වෙනවා, මේ කාලෙ වෙද්දි මෙහෙම සිතුවිලි එනවා, මේ කාලෙ වෙද්දි මේ දේවල් කරන්න ආස හිතෙනවා, මේ කාලෙ වෙද්දි මේව එපා වෙනවා, මේ කාලෙ වෙද්දි මේ පැත්තට ආස හිතෙනවා. මෙන්න මේක මේ ජීවිතයත් මෙහෙමයි. මේකෙන් මරුණට පස්සේ තවත් එකක් හම්බ වුණොත් ඒකෙත් පැකේජ් එක යම් විදියකට. ඉතින් මෙන්න මේකට ජීවිතය ගහගෙන යනවා. නිවන් මඟ කියලා කියන්නේ විමුක්තිය කියලා කියන්නේ මේ ලෝක පැවැත්මෙන් සමස්ත පැවැත්මෙන්ම මිදියාමයි. පාරායනයයි. එතෙරට යාමයි. මෙන්න මේ දේවල් ගැනත් බුදුරජාණන් දේශනා කරේ කෙසේ හෝ වේවා මේවා සම්පූර්ණයෙන්ම අතහරින්න කියලා. ඊළඟට මුදල් ගැනත් දේශනා කරේ සම්පූර්ණයෙන් අතහරින්න කියලා. මුදල් කියන එකත් තමන්ගේ අතේ තමන්ගේ පරිභෝජන තමන්ගේ යටතේ තිබ්බොත් කොච්චරවත් ගතින් අල්ලගෙන හිතින් අතහැරලා වාසය කරන්න පුළුවන් කිව්වට එහෙම කරන්න බැරි දෙයක්. ඒක කිව්වේ සම්පූර්ණයෙන්ම බැහැර කරන්න කියලා. මොකද කොච්චර හිතින් අතහැරලා භාවිතා කරන්න හැදුවත් දැන් මං ගාව කොච්චර තියෙනවද? ඒවා ආරක්ෂා කරගන්නේ කොහොමද? කවුරු හොරකම් කරලාද දන්නේ නැහැ. කොච්චර කරත් ඒ බය චකිතය තව කීයක් හරි එකතු කරගන්න ඕනේ. මේ ඌමනාව ඇති වෙනවා. කොච්චර හිතින් අතහැරලා තමන්ගේ අතේ මුදල් තියාගෙන වාසය කරන්න සිද්ධ වෙනවා නා. ඉතින් මෙන්න මේ හේතුව හින්දාම බුදුරණස් හරි ලස්සන ක්‍රමවේදයක් විනය පිටකේ තුල පැහැදිලි කරනවා. අවශ්‍යතාවය වෙනුවෙන් යම් කෙනෙක්ට පින තියනවා නම් එහෙම නැත්නම් එයා වඩා කැමති එයාට නිවන් මාර්ග සුඛ ප්‍රතිපදාවෙන්ම ඉවර කරගන්න පුළුවන් නම් ඒ කෙනාට කැපසවරුප් විදියට ආරාමේ කැපකරු කෙනෙක් තියාගෙන ඒ කැපකරුට සම්පූර්ණ ඒකේ වාරකාරීත්වය දෙන්න පුළුවන්. යම්තාක් කෙනෙක් මොන හරි පූජා කරනවා නම් කැපකරුගේ අතේ තමයි ඒක තියෙන්නේ. කැපකරු හොරකම් කරත් ස්වාමීන් වහන්සේට එයාට මුකුත් කියන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක ස්වාමීන් වහන්සේට නෙමෙයි දෙන්නේ කැපකරුට දෙන්නේ. ඒ මුදල ඊට පස්සේ කැපකරුගේ. කැපකරු කැමති නම් වියදම් කරනවා, කැපකරු කැමති නැත්නම් හොරකම් කරනවා. ඒතර ස්වාමීන් වහන්සේට අයිතියක් නැහැ. එකම තියෙන සම්බන්ධය තමයි කැපකරුගේ ඕනම දෙයක් ඉල්ලන්න පුළුවන්. මේ දේ මට දැන් කරලා දෙන්න කියද්දි එයා නොපැකිලිව ඒ දේ සිද්ධ කරනවා. ඒකට අහන්න බෑ මේක මොකද අරකටකින්ද බන්ද යදාලත්වයක් නැහැ. ඒක එයා කරන්න දෙනවා. ඕක තමයි බලන්න කොච්චර මයික කිව්වේ නිවන් මඟ කියන්නේ ලෝකේ තියෙන සපවත්ම ප්‍රතිපදාව කියලා. මේ රාග, ద్వේෂ, මෝහ, ලෝභ කියන මේ දුක් ඇති වෙන මුල් වලට හිත පොඩ්ඩක්වත් යෙදෙන්නේ නැති වෙන්න ඒ මුල් ඇති වෙන්න පුළුවන් හැම පාරක්ම කපලා දාලා. එතනින් එහා මේ ජීවිතේ සුවසේ වාසය කරන්න පුළුවන් ක්‍රමවේදය උපරිම විදියෙන් ඒක බැලන්ස් කරන් ඉන්න පුළුවන් විදිය පව බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. අපිට හොඳ උදාහරණයක් මේ ඔය මුදල් පිළිපද ශික්ෂාපදය. ඊළඟට කුටි, සිවුරු,
ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්න මේ දේවල් වල පවා යම් කෙනෙක්ට ආසාව ඉතින් උපදින් නැති වෙන හිතත් එක්ක හිත දිහා බලමින් චිත්තානුපස්සනාවේ යෙදෙමින් මේ ජීවිතේ සුවසේ වාසය කරමින් නිවන් මඟ පරිපූර්ණ කරගන්න හැකියාව තියෙනවා නම් කිසි බාධාවකින් තොරව ඒ දේවල් වලට බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා. උදාහරණ තමයි අපිට රත්තරන් නූලෙන් ගොතපු සිවුරක් පිළිගන්නුවත් ඒ සිවුර පිළිගන්න කැපයි. රත්තරන් ගඩොලින් හදලා කුටියක් පූජා කරත් ඒ කුටිය පිළිගන්නත් කැපයි. ඊළඟට රත්තරනින් පාත්‍රයක් හදලා දුන්නත් ඒක පිළිගන්නත් කැපයි. කොච්චරද කියන්න ඒ කාලේ විනය පිටකයේ පරිශීලනය කරන කෙනෙක්ට හම්බෙනවා භික්ෂුන් වහන්සේලාගේ භික්ෂුණීන් වහන්සේලාගේ ස්නානය සඳහා මිනිස්සු නවනීත ආදී බොහෝ මිලාදික මැටි පූජා කරලා තිබ්බලු. ඒ වගේම සුදු හඳුන් කොකුම් පූජා කරලා තිබ්බලු. ඊළඟට සිවුරු වලට දාන්න ඇගට තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද ඇගට දැම්මොත් ඇති වෙන ක්ලේශය කපා ගන්න අමාරු හින්දා ඇගට සෝද වේදුම් යෙදීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. හැබැයි මේ දාඩියකට වළක්ව ගන්න අවශ්‍ය නම් හම්බෙනවා නම් මිනිස්සු පූජා කරනවා නම් සිවුරු වලට මොන හරිම ඒ මොනවාද ගස්වල පොතු జాතියද මොනවාද මන්ද මට හම්බෙලා තියෙනවා මේ විනය පිටකේ අවසර හම්බෙනවා අන්න සිවුරු වලට දාන්න මොන හරි දානවා නම් දාන්න එක බුදුරජාණන් විනයෙන් අවසර දීලා තියෙනවා. ඊට අමතරව ජීවක වෙදතුමා හැම ආරාමයකම කුමාල ස්නානය සඳහා ස්ටීම් බාත් කියලා කියන්නේ මෙන්න මේ සඳහා වෙනම ගිනිහල් ගෙවල් කියලා ගිනිහල් ගේ කියන වචනය ධර්මයේ සඳහන් වෙන්නේ අර ගිනිහල් ගෙවල් ඉදි කරලා දුන්නයි කියනවා. මේකෙන් මට පෙන්වන්න අවශ්‍ය අපි මිනිසුන්ගේ තියෙන නිවන පිළිබඳ තියෙන හරි ගතානුගතික මතවාදය ගැන නිර්වුල් මානසිකත්වයක් සකස් කරලා දෙන්න. යම් දෙයක් ආසේවනය කිරීමෙන් ඒ කාන්තයෙන්ම කෙලෙස උපදිනවද? ඒ සියල්ල බුදුරන්සේ කපලා දැම්මා. එපාම කියලා. යම් දෙයක් ඇති කිරීම ආසේවනය කිරීමෙන් Tamanට මේ ජීවිතේ පහසු වෙනුත් වාසය කරන්න පුළුවන්. ඒ වගේම එහෙම ක්ලේශයන් අනිවාර්යයෙන්ම උපදිනවා කියලා දෙයක් නැත්තම් අනේ ඒ දෙයට අවසර දුන්නා. ඒකට ක්‍රමවේදයක් කියලා දුන්නා. බලන්න මේක දිහා මට මොකද ලංකාව තුළ බොහොම අමුතුම විදිහේ මානසිකත්වයක් තියෙනවා මේ නිවන් මඟ නිවන ගැන. ඒ කියන්නේ මේ දුක් විඳින්න ඕන දෙයක්. මම ඔබට කියනවා නිවන කියලා කියන්නේ සැපසේම වාසය කරන්න පුළුවන් ප්‍රතිපදාව කියලා. ඒක සැපසේම බවට පත් වෙන්නේ ලෞකික සැපයන් හින්දා විතරක් නෙමෙයි. මේකේ නියම දුක වෙන රාග, ద్వේෂ, මෝහ, හුල් ඇති වෙන්න පුළුවන් පැති හොයලා බලලා එකින් එක කපලා දාලා තියෙනවා බුදුරජාණන්සේ. එකකටවත් අහු වෙන්නේ නැති වෙන්න. හැබැයි හිත දමනය කරගෙන මේ ජීවිතේ සුවසේ ඉන්න පුළුවන් හැම පාරක්ම උනාස එළියට ඇරලා දීලා තියෙනවා. මෙන්න මේ ධර්මයේ හික්මෙන පුහුණු වෙන කෙනෙක්ට බොහොම සුවසේ පුහුණු වෙන්න පුළුවන් වෙන්න. හරිම සුන්දරයි කියන්නේ එකයි නිවන් මඟ. අපේ මිනිස්සු හිතන විදියම දෙයක් නෙමෙයි. මොකද නිවන කියන්නේම නියම සැපයටපත් වෙන ආකාරය. නියම සැපයටපත් වෙන්නේ රාගේ නැතිකම, ද්වේෂේ නැතිකම, මුලාව නැතිකම තුලින්. කොටිම කිව්වොත් සබ්බ සංඛාර සමතෙන්. හිතේ සියලු සකස් කිරීම වල සංසිඳී යාමෙන්. අපි දේශනාවේදී අපිට අහන්න ලැබුණා ඒ කාලේ ඍෂිවරු කියන්න ගත්ත අය කියලා ආකින්ච සංඥාතනේ නැමැති අරූප ධානය තත්ත්වය දක්වාම තියුණාට පස්සේ
ඒගොල්ලෝ ඒ ආකිඤ්ඤා සංඥායතනය කියලා කියන්නේ මේ කිසිවක් නෑ කියලා. මෙන්න මේ කිසිවක් නෑ කියන අරමුණ දෙයක් කරගෙන කිසිවක් නෑ කියන අරමුණයි ඒක හිතන මමයි කියන මේ මඤ්ඤණාව තුල පැටලිලා ඒක හරහා අමුතුම සමාධියක් උපදවාගෙන බොහොම බලවත් ගන්නේ හිතා ගන්න බැරි තරම් ඔයගලන්ට හිතන්න බෑ. ඒ කියන්නේ චතුර්ථ ධ්‍යානයේ එහා තියෙන සමාධියක් උපදවාගෙන වාසය කරද්දී මේගොල්ලන්ට නැවත ආයේ හිතනවා එතනින් එහාටත් යන්න පුළුවන්. එතන එහාට යන්න නම් මේ සංඥාව මේ හඳුනා ගන්න පුළුවන් ගතිය නැති වෙන්න ඕනේ කියලා. චේතනා පහළ කිරීම නැති වෙන්න ඕනේ කියලා. දැන් චේතනා පහළ කිරීම කියලා කියන්නේ මේ දෙයක් කරගන්න ගතිය. උදාහරණයකට දැන් කිසිවක් නැහැ කියන අරමුණ කිසිවක් නැහැ කියලා දෙයක් කරලා හඳුනා ගන්න ස්වභාවය. තවත් සරලව පැහැදිලි කරන්න නම් ඉස්සරහ තියෙන මේසේ කියලා වෙනමම හිතේ සංස්කරණයක් ඇති කරලා තමයි ලේබල් කරලා දෙනවනේ. පෙනුන බවෙන් නවතින්නේ නැහනේ. හිතාමතා ලේබල් කරවෙනවා. කෙනෙක් ඉස්සරහට මේ අහවලා කියලා ලේබල් කරවෙනවා. එහෙම නැත්නම් මේ අහවල් දේ කියලා ලේබල් කරවෙනවා. මේ කෝප්පේ කියලා ලේබල් කරවෙනවා. මේ බිත්තිය කියලා ලේබල් වැටෙනවා. හඳුනා ගන්නවා. මේක මේ දෙයක් කරලා තිබෙන්නේ සාමාන්‍යයෙන්. ඒක දැනෙන බවක් විදිහට නෙමෙයි. මේකල කල්පනා කරනවා මෙතනින් එහා තත්වය නම් මේ හඳුනා ගන්න එකත් නැතිකම. දැන් කිසිවක් නැහැ කියන එකවත් හඳුනා ගන්න නැත්නම් ඒක තමයි ඉතින් යන්න පුළුවන් ඊළඟට තියෙන තැන. හැබැයි ඒ කාලේ බුදුරජාණන් පහළ වෙන කලින් හිටපු හැමෝම බය වෙනවා මේ තත්ත්වයට යන්න. මොකද හේතුව ඒගොල්ලන්ට හිතෙනවා හඳුනාගන්නේ නැත්තම් සංඥාව නැත්තම් එතන එක මුලාවක් කියලා. මේ හඳුනාගන්නේ මගේ ආත්මයෙන්, හඳුනාගන්නේ මම. මේ බිත්තිය කියන්නේ මේක මේ හිස් බව කියන්නේ මේක කිසිවක් නැහැ කියලා කියන්නේ මම. මොකක් හරි සංස්කරණයක් නැත්තම් මොකක් හරි හඳුනාගන්නේ නැත්තම් එතන ඉතුරු වෙන්නේ මොකද? එතන මේ මට මොකද්ද වෙන්නේ කියලා ලොකු බයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඔබට නිකන් සමහරට මෙතන හිතෙනවා මේක මේ හරි සරල කතාවක් නෙමෙයි. මොකද මේ බබ්බලට වගේ දෙයක් නෙමෙයි කියන්නේ කියලා නෑ. තව නැවත වතාවක් අහලා බලන්න. පස්සේ දවසක පෝස්ට් කරලා නැවතත් ශ්‍රවණය කරලා බලන්න. බොහොම ගැඹුරු කාරණාවක් එතන කියන්නේ මේ ඍෂිවරු කියන්නේ සෙල්ලම් එසේ මෙසේ මිනිසු නෙමෙයි. දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කියව සමහර කෙනෙක් ළඟින් තියන බැරි තරම් ඉහළ සමාධියක් තිබිලා තියෙනවා. අතිශය ඉහළ සමාධියක්. වර්ධියෙන් පවා යන්න පුළුවන් විදිය. ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ එන්නේ. කල්පනා කරනවා දැන් කිසිවක් නැහැ කියන එක අල්ලගෙන උච්චතම ගණේ සමාධියක් භුක්ති විඳිනවා. මෙතනින් එහා තියෙන මට්ටමක් මොන වගේ වෙන්න ඇද්ද? මෙතනින් එහා මට්ටමකට යන්න නම් කිසිවක් නැහැ කියන එක න දැනට තියෙන අරමුණ. මෙතනින් එහා තියෙන අරමුණ කිසිවක් නැහැ කියන අරමුණවත් අහුවෙන්නේ නැති තැනක්. මොකද කිසිවක් නැහැ කියන එක නම් දැන් තියෙන උච්චතම අරමුණ. එතනින් එහාට යන්න නම් ඒ අරමුණක් නැතිකම තමයි අරමුණ වෙන්න ඕනේ. වෙයි මේගොල්ලන්ට බය හිතෙන්නේ මොකද? කිසිවක් නැහැ කියන අරමුණත් අතහැරලා දැම්මොත්. කිසිම හඳුනා ගැනීමක් නැහැ කියන එක. ඒගොල්ලෝ හිතනවා හඳුනා ගැනීම කියන්නේ මමයි. මේ කිසිවක් නැහැ කියලා හඳුනාගන්නේ මටයි දැනෙන්නේ, මටයි හිතෙන්නේ, මටයි ඒක හිතනවා මත මේක හිතනම් අරමුණක් විතරයි. මේ සමාධියේ ග්‍රහණය වෙලා තියෙන අරමුණ. තත්තිකින්ච කියන එක. ඒතර මෙන්න මේකත් නැති වෙලා කියොත් හඳුනා ගැනීමක් කිසිම නැතිකම. ඒක නිකන් මුලාවක්, නිකන් සිහි නැති වුණා වගේ දෙයක්. එහෙම එකක් තියෙන පුළුවන්ද කියලා. අනේ හින්දා ඒකලෝ තීරණය කරනවා මේ සංඥාවක් හඳුනා ගන්න ගතියක්, මේකට බිත්තිය කියන ගතියක් ඇත්තෙත් නැති මට්ටමක් ක්‍රිහිතපත් කරගෙන ඉන්න. අන්තිමට කිසිවක් නැහැ කියන අරමුණත් ඒගොල්ලෝ අතහැරලා දාන්නේ කොහොමද? ඒ කියන්නේ දැනීමක් මෙතන දෙයක් මම කියලා ගන්න දෙයක් ඇත්තෙත් නැහැ කියන තැනට ඇල්ලිලා. නැවත වතාවක් තේරුම් ගන්න පැහැදිලි කරන්න. හිත මෙහෙමම ඔබ මේ මොහොතට ගන්නවා. අරගෙන නිකන් ඔබට අත්දකින්න බෑ. ඒක මේ මොහොතේ වුණත් නිකන් දල වශයෙන් හිතා ගන්න. ඔබේ මනසේ අරමුණ කිසිවක් නැහැ කියන ප්‍රබල සමාධිය මානසිකාරයක්. කිසිම අරමුණක් කිසිම සිතුවිල්ලක් හිතේ නැහැ. يعني සම්පූර්ණම හිත සමාධිමත් වෙලා තියෙන්නේ කිසිම අරමුණක් ග්‍රහණය කරන්නේ නැහැ. හැබැයි කිසිම අරමුණක් ග්‍රහණය කරන්නේ නැහැ කියන එක ග්‍රහණය කරගෙන. දැන් මෙතන ඉඳලායි කල්පනා කරන්නේ මෙතනින් එහාට යන්න පුළුවන්. මෙතනින් එහා තියෙන්න පුළුවන් සමාධි මට්ටමක් වේද, චිත්ත ස්වභාවයක් වේද? මේ කිසිවක් නැහැ කියන එකත් ග්‍රහණය නොකරගත්තු මට්ටම. ඒ කියන්නේ එකත් හිතන්නේ නැතිකම. ඒ එහෙම නැත්තම් ඉතින් හිතේට සංස්කරණයක් නැහැ නේ, හිතේ සිතුවිල්ලක් නැහැ නේ. එතකොට මම පැනවෙන්න ක්‍රමයක් නැතුව යනවා. මට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. අනේ හින්දායි
මෙතන මේ කිසිවක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ මේ දැන් සියුම් දැනීමක් මේ දැනීම මම කියලා ගන්න මම කියලා කොහොමද අල්ලන් ඉන්නවා හින්දා නික මේක මේ මම ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන ද්වේතාවයක සීසෝ පැදිල්ලක මේගොල්ලෝ පැටලෙනවා මේ පැටලිලා ඒකත් උච්චතම ගණේ සමාධිය ඒකට කියන්නේ පවාග්‍රය කියලා යන්න පුළුවන් ඉහළම ගණේ භෞතිකව යන්න පුළුවන් ඉහළම ගණේ සමාධිය ඉතින් ඉහිල් ඉවරලා මේක තුල ජීවත් වෙනවා මේක තමයි විමුක්තිය කියලා හිතාගෙන බුද්ධ කරාම පුත්ත තාපසයන් වහන්සේ බුදුරජාණන්සේ ඉගැන්වුවේ අන්න ඒක. ඒ 8 වෙනි එක දක්වාම යන ක්‍රමේ. 7 වෙනි එක දක්වා යන ක්‍රමේ ආලාර කාලම තාපසතුමා ඉගැන්වුවා. අන්න ඔහොම ගිහිල්ලා හැබැයි මේ අපේ බුදුරජාණන්සේ එලි කරනවා ආර්ය ශ්‍රාවකයෙක් කොහොමද උතන ගනුදෙනු සිද්ධ කරන්නේ කියලා. කිසිවක් නැහැ කියන අරමුණට එයා වැටුණත් එයා කල්පනා කරන්නේ මේ කිසිවක් නැහැ කියන එක හඳුනා ගන්න ස්වභාවයත් ඒක මේ කිසිවක් නැහැ කියලා මම හිතනවා කියන ස්වභාවයත් චේතනා සල්ලෝ චේතනා ගණ්ඩෝ මේක දෙයක් කර ගැනීම මේ සිත කිසිවක් නැහැ කියන අරමුණම පපු වැනිච්ච හුලක් වගේ නිකන් ඇඟට ආපු ගඩුවක් වගේ මේම ශාන්තයි මේම ප්‍රණීතයි කිසිම සංස්කරණයක් කිසිම චේතනාවක් නැතිකම කියලා එයා හිතලා ඒ අරමුණත් අතහැරලා දාලා සියලු අරමුණු අතහැරපු හිතින් වාසය කරනවා අනිතකොට පේන්නේ මට කියලා අදහසකුත් නැහැ ඇහෙන්නේ මට කියලා අදහසකුත් නැහැ දැනෙන්නේ මට කියලා අදහසකුත් නැහැ මෙන්න මේ විදිහේ මේ කිසිම අරමුණක් ග්‍රහණය නොකරපු රොබෝ කෙනෙක්ගේ වගේ තත්වයකට මේ සමස්ත යාන්ත්‍රණයක් පමණක්ම බවට පත් වෙන පටන් ගන්නවා. ඔබට මතක් කරලා තියෙනවා අපේ ජීවිත කියලා කියන්නේ සමස්ත යාන්ත්‍රණයක්මයි කියලා. මදකට ඈතට වෙලා සමස්ත පැවැත්ම දිහාම බලාගෙන ඉන්න. ඔබට වැටහෙවි මිනිස්සු උපදිනවා. මිනිස්සු ඉපදෙද්දී මිනිසුන්ගේ ජීවිතය සුදු කඩදාසියක් වගේ. මේ කඩදාසියේ අකුරු ලියන්නේ දෙමව්පියෝ, ගුරුවරු, ඥාතීන්, හිතමිතුරු, ඒ වගේම ආගමික නායකයෝ. මෙන්න මේ අය ලියන අකුරු වලට අනුවයි මේ කඩදාසිය වර්ණවත් වෙන්නේ. ඒ වගේම ඔබේ ජීවිතත්. ඔබ මෙහෙම කරන්න ඕනේ, අරම කරන්න ඕනේ, මේ කාලේ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ, මේ කාලේ අනිවාර්යෙන් විවාහ වෙන්න ඕනේ, මේ කාලේ අනිවාර්යෙන් දරුවෝ හදන්න ඕනේ, මේ කාලේ අනිවාර්යෙන් මෙහෙම වෙන්න ඕනේ, ගෙයක් දොරක් හදා ගන්න ඕනේ, ගෙයක් හදනවනේ මේ වගේ ගෙයක් හදා ගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ. මේ හැම එකක්ම එක එක්කෙනා අපේ ජීවිතේට දුන්නු අපේ ජීවිතේ නැමැති කොලේ ලියපු වාක්‍ය. අපිට කැමති නම් ඉගෙන ගන්නත් පුළුවන්, ඉගෙන නොගෙන ඉන්නත් පුළුවන්. අපිට කැමති නම් සාමාන්‍ය කෑම කන්නත් පුළුවන්. අපිට කැමති නම් ගස් මුල් ගෙඩි කන්නත් පුළුවන්. නැත්නම් ඊට වඩා හොඳ විදිහට කන්නත් පුළුවන්. අපිට කැමති නම් ගයක් හදා ගන්නත් පුළුවන්. අපිට කැමති නම් සමාජයෙන් මෙන් වෙලා ගල් තලාවක එහෙම මොකක් හරි එකක් අටව ගන්නත් පුළුවන්. අපිට කැමති නම් විවාහ වෙන්නත් පුළුවන්. කැමති නම් විවාහ නොවෙන්නත් පුළුවන්. මේකෙන් පැහැදිලි කරගන්න තියෙන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ සමස්ත මේ පැවැත්ම තුළ මේ ජීවිතයේ ශරීරය අතහරිද්දී මේ යන්ත්‍රය අතහරිද්දී මේ ගහගෙන යන ගතිය හින්දාම හිතේ මේ සංස්කරණ වේගයේ හින්දාම ආයෙ ගිහිල්ලා පැවැත්මක් හම්බ වෙනවා. මේ මතක තියාගන්න මහා පුන්නම සූත්‍රය දේශනා කරනවා ආත්මෙන් ආත්මයට යන දෙයක් නැහැ. මේ ජීවිතේ ළඟ ජීවිතේ යන දෙයක් නැහැ. ඇග යන්නෙත් නැහැ, වේදනා යන්නෙත් නැහැ, අඳුනා ගැනීම යන්නෙත් නැහැ, සිතුවිලි යන්නෙත් නැහැ, දැනීම යන්නෙත් නැහැ. කිසිම දෙයක් යන්නේ නැහැ. හැබැයි මෙන්න මේ පැවැත්ම දිහා බලන්දී මේකේ සාරාංශගත කරලා මේක බැලුවොත් සම්පින්ඩණය කරලා බැලුවොත් මෙතන දකින්න තියෙන උත්තරීතරම සත්‍යය තමයි දුකක් නැමැති සත්‍යයක් තියෙනවා. දුකක් කියලා එකක් තියෙනවා. දුකක්. සමස්ත පැවැත්ම තුළම මේ ජීවිතේ
උපදිනවා මැරෙනවා තවත් මැරෙද්දි තවත් තැනක යන්ත්‍රයක් හම්බෙනවා. තොර ඒ යන්ත්‍රයට අනුරූපීව එකේ ඇස් හොඳට පේනත් පුළුවන් නොපෙනෙන්න්නත් පුළුවන්. අතපය කැඩලා තියෙන්න්නත් පුළුවන් හොඳට තියෙන්න්නත් පුළුවන්. බුද්ධිය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒ තනිකරම යන්ත්‍රය අනුව තීරණය වෙන්නේ. යන්ත්‍රය හම්බෙන්නේ කර්මන් රූපයක වෙනම කතාවක්. ඒ යන්ත්‍රයට අනුරූපීව ඒ යාන්ත්‍රණය ක්‍රියාකාරීත්වයක් විදිහට ඒ යන්ත්‍රය ලොකු මහත් වෙනවා. ඒ යාන්ත්‍රණය ක්‍රියාකාරීත්වයක් විදිහට රාගය ඇති වෙනවා. යාන්ත්‍රණය ක්‍රියාකාරීත්වයක් විදිහට ලෝභය, ද්වේෂය, ගැටීම ආදී ඇති වෙනවා. ඒ යාන්ත්‍රණය ක්‍රියාකාරීත්වයක් විදිහට මනසේ අසහනය, ආතතිය, පීඩාව, අනිත් මං ගැන මොන විදිහට හිතයිද කියලා නිතර කල්පනා කරන ගතිය, වෙහෙස, මානසික අසහනය ඇති වෙනවා. ඒ යාන්ත්‍රණයට අනුරූපීව වටේ ඉන්න යන්ත්‍ර තමන්ව ප්‍රෝග්‍රෑම් කරවන්න හදන ආකාරයට තමන්ගේ ජීවිතය ගහගෙන යනවා. යන්ත්‍රයේ ඇති වෙන යාන්ත්‍රණයක් විදිහට ආදරය ඇති වෙනවා. මගේ කියන අදහස ඇති වෙනවා. යුතුයකම් වගකීම් කියන එකත් අදහස ඇති වෙනවා. යන්ත්‍රණයම යාන්ත්‍රණයක් විදිහට අපිට කලින් මතක් කරා මම කියලා ගත්තොත් ගන්න තියෙන කාරණා පහයි කියලා. මේ ඇග කියන්නේ තමන් කරගත්තු දෙයක්ුත් නෙමෙයි. තමන්ට වෙන කෙනෙක් කරලා දුන්නු දෙයක්ුත් නෙමෙයි. මේක තනිකරම යන්ත්‍රයක්. ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ආහාර නැති විදිහ නැති වෙලා යනවා. ආහාර හින්දම වෙනස් වී ගොඩ නැගෙනවා. ආහාර නැවැත්තුවොත් එහෙම හැකිලිලා පනත් නැති වෙලා තව යන්ත්‍රයක උපද්දවනවා. බුදුරණස්ගේ සමස්ත දර්ශනයම ආත්මයක් නැතිකම, මමෙක් නැතිකම, අනාත්මය. මේ ඇග කියන්නේ ආත්මය නෙමෙයි. ඇග තමන් කරගත දෙයක්ුත් නෙමෙයි. වෙන කෙනෙක් කරලා දුන්නු දෙයක්ුත් නෙමෙයි. සමස්ත යාන්ත්‍රණයක පැවැත්මක්. ආහාර හින්දා වෙනස් වී යන ශරීරයක්. මේ ජීවිතය ඇස් පේනවනේ ඒකත් යාන්ත්‍රණේ සකස් වීමක්. ඇස් හරියට පේන්නේ නැත්නම් ඒකත් යාන්ත්‍රණේ සකස් වීමක්. මේ ජීවිතේ නුවණ මදි නම් ඒකත් යාන්ත්‍රණේ ස්වභාවයක්. නුවණ වැඩි නම් ඒකත් යාන්ත්‍රණේ ස්වභාවයක්. වේදනත් එහෙමයි. සැපක් දැනෙනවා, දුකක් දැනෙනවා. සැප දුක් රහිත වේදනා දැනෙනවා. තමන් කරගත්තු දෙයක්ුත් නෙමෙයි, වෙන කෙනෙක් තමන්ට කරලා දුන්නු දෙයක්ුත් නෙමෙයි. මොකද්ද ඇස් ඉස්සරහට එන්නේ ඒකට අනුව වේදනාව ඇති වෙනවා. මොකද්ද කන ඉස්සරහට එන්නේ ඒකට අනුව වේදනාව ඇති වෙනවා. කවුද බයින්නේ? බයින් එකට දුක හිතෙනවා. තමන්ට නෙමෙයි කියද්දි සැප ඇති වෙනවා. ස්පර්ශයට සාපේක්ෂකයි වේදනාව. තමන් ඇති කරගන්නවත් නෙමෙයි. දැන් මේක බැන්න මං දුක ඇති කරගන්න ඕන කියලා ඇති කරගන්නවත් නෙමෙයි. දෙයයන් ආස ඇති කරලා දෙනවත් නෙමෙයි. වෙන කවුරුවත්. දැන් බාහිර පුද්ගලෙක් ඇති කරලා දෙනවත් නෙමෙයි. අහවලා බැන්න හින්දා ඇති කරලා දෙනවත් නෙමෙයි. කනයි සද්දය දෙක එකතු වෙලා ඒකට දැනීමක් ඇති වෙච්ච හින්දා වේදනාවක් ඇති වුණා. ඒක නැති වෙච්ච වේදනාවක් නැති වෙලා ගියා. හඳුනා ගැනීමුත් එහෙමයි. මේ නිල් පාට, මේ රතු පාට, මේ ගෑණි, මේ පිරිමියෙක්, මේ හවලා, මේ ගේ, මේ වාහනයක්, මේ පාරක් යන ආදි වශයෙන් හඳුනා ගැනීමත් අපි හිතන මේ මම හඳුනාගත්තේ කියලා. මේකට කුණු ගොඩක් කිව්වේ මම කියලා. මේ ගෑණියෙක් කියලා හඳුනාගත්තේ මම කියලා. මේ මගේ අම්මා කිව්වේ මම කියලා. මේක තමන් ඇති කරගත්තු දෙයක්ුත් නෙමෙයි. වෙන කෙනෙක් තමන්ගේ ඔළුවට දාපු දෙයක්ුත් නෙමෙයි. යාන්ත්‍රණයම පැවැත්මක්. යාන්ත්‍රණ ඉස්සරහට එකෙද්දී අර ඇහි ස්නායු පද්ධතිය හරහා මොලෙන් එක තේරුම් ගන්නවා එච්චරයි. මම ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වේ ඒකයි මොලේ ස්නායු පද්ධතිය කියලා කිව්වේ. මේක මට යාන්ත්‍රණයක් කියලා ඔප්පු කරවන්න ඕනේ හින්දා. වෙන වැලවට අරන් වලට යන්නේ නැතුව. සමස්ත යාන්ත්‍රණයක්. ඒ අම්මා ඉස්සරහටදී අම්මා කියලා හඳුනා ගැනීම. තමන් කරගත්තු දෙයක්ුත් නෙමෙයි. වෙන කෙනෙක් කරලා දුන්න දෙයක්ුත් නෙමෙයි. ඒක ඉස්සරහට ඇති වෙන යාන්ත්‍රණයක්. හඳුනා ගැනීම. සිතුවිලිත් එහෙමයි. කවුරු හරි බැන්නට පස්සේ රාගයක් ඇති වුණාට පස්සේ ඒ ගැන හිසිරි ටිකට පහළ වෙන එක. තමන් ඇති කරගත්තු දෙයක්ුත් නෙමෙයි. වෙන කෙනෙක් තමයි ඇති කරවල දුන්න දෙයක්ුත් නෙමෙයි. මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයක්. මේ යන්ත්‍රයට අනුරූපීව නම් දැන් මනුස්ස යන්ත්‍රේ නම් මොලේ ඉලෙක්ට්‍රික් පල්සස් ගිහිලා කියනෝ නැති වෙන්නේ සිතුවිලි දාම. අනේ විදිහේ යාන්ත්‍රණයක්. කවුරුත් ඇති කරලා දෙන දෙයක් නෙමෙයි. තමන් ඇති කරව ගන්න දෙයක්ුත් නෙමෙයි.
මේ සමස්ත ගහගෙන යන පැවැත්ම තුළ යාන්ත්‍රණයක්මයි ඒක. ඒක මට හිතෙනවා කියන එකත් යාන්ත්‍රණය විසින්ම සකස් කරලා හිතාගන්න හිතා ගැනීමක්. හිතලුවක්. යාන්ත්‍රණයම යාන්ත්‍රණයක් එකත්. වචන නිකන් වචන හරබයක් වගේ හිතෙන්න පුළුවන් වෙනට නැවත වතාවක් අහලා බලන්න. ඔය අහනට වඩා ගැඹුරින් තේරෙවි. අවසාන වශයෙන් දැනීම් ගැනත් එහෙමයි. මට දැනෙනවා, මට පේනුණා, මට ඇහුණා, මට කනට දැනුණා, මට කයට දැනුණා, මට හිතට දැනුණා යන ආදී වශයෙන් හිතෙන්න පුළුවන්. හැබැයි මේ දැනීමුත් තමන් ඇති කරගත දෙයක්ුත් නෙමෙයි, වෙන කෙනෙක් ඇති කරපු දෙයක්ුත් නෙමෙයි. ඇහැ ඉස්සරහට රූපයක් ඇති වෙද්දී යන්ත්‍රයට පණ තියෙනවා, යන්ත්‍රයට දැනෙනවා. කන ඉස්සරහට සද්දයක් ඇති වෙද්දී යන්ත්‍රයට පණ තියෙනවා, යන්ත්‍රයට දැනෙනවා. ඒකත් යාන්ත්‍රණයක්. විඥානය කියන්නේ තමන් ඇති කරව ගන්න දෙයක්වත් වෙන කෙනෙක් ඇති කරවලා දෙන දෙයක්වත් නෙමෙයි. සමස්ත ක්‍රියාවලියක්, ක්‍රියාදාමයක්. මෙන්න මේ විදිහට මේක දිහා ඇති වෙද්දී රාගයක් ඇති වෙන්න කියත්, ලෝභයක් ඇති වෙන්න කියත් යාට පුළුවන් වෙනවා පාරේ වාහනත් එක්ක ගහගෙන යන්නේ නැතුව පදික වේදිකාවට නගින්න. ඉතින් සිතුවිල්ලත් එක්ක ගහගෙන යන්නේ නැතුව පැත්තකට වෙන්න. මේ රාගයේ මට අපුරාගයක් මේක නම් හොඳ නෑ අරකයි මේකයි කියලා බලන තාක්කල් කවදාවත් සම්පූර්ණයෙන් මේකෙන් ජය ගන්න බෑ. ප්‍රඥාව අධික නම් පුළුවන් වෙනවා. කාඩියක් පිටිපස්සට වෙලා එයා දිහා බලන් ඉන්න. මේක මම ඇති කරගත්තු දෙයක්ුත් නෙමෙයි. වෙන කෙනෙක් ඇති කරලා දුන්නු දෙයක්ුත් නෙමෙයි. යාන්ත්‍රණයක්. එයාගේ අරමුණක් යන්ත්‍රයට ආවා. අරමුණ යන්ත්‍ර ප්‍රොසෙස් කරනවා එච්චරයි. තමන්ගේ ඉන්ෆ්ලුවන්ස් එක, තමන්ගේ මැදිහත් වීම, ඒකට බරයේදී මේකට අවධානය දීම, ඒකත් එක්ක ගහගෙන යාම නවත්තපු ගමන්, ඒකට අවධානය බලවත් කරපු ගමන්, සිහිය බලවත් කරපු ගමන් ආ එහෙමම බහැලත් යනවා. ඒකට අපි බලයක් යදුවොත් තමයි ගහගෙන යන්නේ. අන්න මෙතෙක් කාලයක් අයෝනිසෝ විදියට, වැරදි විදියට, බාහිරට දුන්නු අවධානය, මානසිකාරය මෙනෙහි කිරීම, ඒ අයෝනිසෝ මානසිකාරය මේවත් එක්ක ගහගෙන යන, රාගයත් එක්ක ද්වේෂයත් එක්ක ගහගෙන යන හේතු වුණා. හැබැයි ඒ මානසිකාරයම අපි දැන් වික්තිකාරය බවට පත් කරගත්තා. රජේ සාක්ෂිකාරය බවට පත් කරගත්තා. දැන් යාට කිව්වා ඔබ හැරියන් අපේ පැත්තට කියලා. එයාව යෝනිසෝ කරගත්තා. ප්‍රභව ස්ථානෙට හිත තියලා බලන්න කියලා පුරුදු කෙරෙව්වා. රාගයක් ඇති වෙද්දී බාහිර අරමුණට තියෙන අවධානය වෙනුවට තියපන් අවධානය ඇතුල් පැත්තට කියලා කියන පටන් ගත්තා. ඒක ඇති වෙන ක්‍රමයට තියපන් අවධානය කියලා. අන්න එතකොට යෝනිසෝ විදිහට අවධානය බලවත් කරද්දී එයාට මොකක්ද ඇති වෙන්නේ? ඒ දේවල් ගැනම අවබෝධයෙන් කලකිරීමක් ඇති වෙනවා. අවබෝධයෙන් කලකිරෙද්දී ඒකට තියෙන ඇලීම, සායම හේදිලා යනවා හිතින්. උත්සුක භාවය නැති වෙලා යනවා. කොන්ද කඩලා දානවා වගේ. විරාගී වෙද්දී ඒකෙම හිත නිදහස් වෙලා යනවා. නිදහස් වුණා කියන දැනගන්නවා. ඉපදීම ෂේ වුණා. බබසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ සිද්ධ කරා. නැවත මට නිවන් පිණිස කළ යුතු දෙයක් නැහැ කියලා. ඔබ සියලු දෙනාටමත් මේ ජීවිතයේම ඉහළ මාර්ගඵල ප්‍රතිවේද කරගන්න මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසයත් ඒකාන්තයෙන්ම හේතුපනිශ්‍රේ වේවායි ආශිංසනය කරමි. මම නිහඬ වෙන ඔබ සියලු දෙනාටම නිවන් සෝමත්පත් වේවා.